අයිබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට අද 2022 ජූනි මාසයේ 9 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරේ සමගින් ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පටන් අභ්‍යන්තරයටත් ගමන් කරමින් විශේෂයෙන්ම විමර්ශනාත්මක ප්‍රවෘත්තීන් ඔබට ඉදිරිපත් කරමින් විශේෂ වැඩසටහනක් අද දවසේ ඔබට සමීප කරන්න අපි සූදානම් වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. අද දවසේ දිවයින පුවත්පතට අවධානය යොමු කරනකොටම පේන දෙයක් තමයි අනිකුත් ජාතික පුවත්පත්වලත් තිබෙන ආකාරයටම ප්‍රධාන සිරස්තලයන් දෙකක් විශේෂයෙන්ම අද දවසේදී සියලුම පුවත්පත්වල පාහේ දකින්නට පුළුවන්කම ලැබෙනවා. දිවයින පුවත්පතත් ඒ අනුව වාර්තා කරන අද දවසේදී විදුලි වර්ජනය ආරම්භති කියන තේමාවත් එක්ක තමයි ප්‍රධාන සිරස්තලය ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට. ඒ සමගම මෙහි තවත් සඳහන් වෙනවා විදුලිය පනත ගේනවා කියන කාරණාව ඇමතිවරයා කියනවා කියන කාරණාවත් තර්ජන වලට මම බය නැහැ. අමාත්‍යවරයා විදිහට කියනකොට මෙහි තොරතුරු තවදුරටත් අපි සොයා බැලුවොත් ජාතික ප්‍රතිපත්තිය වෙනුවට ඉන්දියාවේ අදානි සභාගමට වාස්තායක ලෙස විදුලි පනත වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා දිවයිනට ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්නේ දිවයින පුවත්පත. ඒ සමගම අකිත පෙරේරා රනිල් ධර්මසේන වාර්තා කරන ප්‍රවෘත්තියක් තිබෙනවා. රට සම්පූර්ණයෙන්ම බ්ලැක්අවුට් අඳුරු කරන බව. තර්ජනය කරන විදුලි ඉංජිනේරුවන් කිහිප දෙනෙකු කරන තර්ජනයට බිය වී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වැඩපිළිවෙළ නතර නොකොට විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි කියන කාරණාව අද දවසේදී මේ ප්‍රවෘත්තියත් එක්ක වාර්තා කරනවා. ඒ සමගම අද උදෑසන 5ට පමණ මේ ප්‍රදේශයේ කොළඹ ප්‍රදේශයේ නම් විදුලිය විසන්ධි වීමක් සිදු වුණා. ඒ තත්ත්වයත් එක්ක ඉදිරියේ කොහොම වේද කියලායි අපි බලාගෙන ඉන්නේ. අරුණ පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. විදුලි බල පනත සංශෝධනය කිරීම විදුලි ඉංජිනේරුවෝ වර්ජනය ආරම්භති. අද උදේ 8 සිට රටටම විදුලිය නැහැ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ආණ්ඩුව විසින් විදුලි බල පනත සංශෝධනය කිරීමට විරුද්ධව පත්වය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලු රාජකාරිවලින් ඉවත් වූ බවත් මෙවැනි ක්‍රියාමාර්ගයකට තම සංගමය ලැබුණේ වසර 26කට පසුව බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පැවසිය කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සමගම අගමැතිකෙන් වර්ෂකයන්ට අවවාදයක් ඔබ මේ දකින්නේ ප්‍රවෘත්තියත් මේ එකම ප්‍රවෘත්තියක් විදිහට තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ අරුණ පුවත්පත. ඉන්දියාවෙන් ආදර ලබා ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා නොසිටින්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විදුලි සංගම් වලට අවවාද කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසිය කියලා කියනවා. මොන බාධකාවක් කෙටුම්පත මෙත් සභේට විදුලි බල ඇමති කියන්නේ ඒ විදිහට. ඊළඟට අපි යනවා දින මින පුවත්පතට. අද දවසේ දිනමින පුවත්පත මෙන්න මේ විදිහටයි මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ. විදුලි බිල 300කින් නංවන්න කියන විදුලි ලොක්කන්ගේ පඩිය වසර 3කට සැරයක් 25කින් වැඩි වෙනවා. බිල වැඩි කර ජනතාවට බර පටවන්න බෑ. ස්වර්ණ විජේකොන් නුවන් කොඩිකාර සන්ධ්‍යා කරුණ රත්න වාර්තා කරන්නේ දිනමින පුවත්පතට. එහි තවදුරටත් සඳහන් වෙන තරංකාරීත්වයට කෙටුම්පතින් බාධාවක් නැහැ. කවුරු විරුද්ධ වුණත් පනත ගේනවා කියලා තමයි සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍යවරයාත් මේ පිළිබඳව දක්වපු අදහස් අද දවසේ දිනමින පුවත්පත එකතු කරනවා. බ්ලැක්අවුට් කර ඉන්දියා ආධාර ඉල්ලන්න කියා මට කියන්න එපා. අගමැතිගෙන් විදුලි සංගම් වලට අවවාදයක්. විදුලි වෘත්තීය සමිති කිහිපයක් වැඩ වරුමක කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. ඒ සමගම ඊට පහළින් දිනමින පුවත්පත වාර්තා කරනවා විදුලි අත්‍යවශ්‍ය සේවාවක් වෙයි. විදුලි බල සැපයුම ඊයේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පමුණුවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ කියන තොරතුරු තමයි වාර්තා වෙන්නේ. මව බිම පුවත්පතට අපි ඒ සමගම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලි පනත අද මැති සභේට විදුලි ලංවිම ඉංජිනේරුවෝ අඛණ්ඩ වර්ජනයකට චාමර අමරසූරිය වාර්තා කරනවා. රට අඳුරේ තියලා ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්න මට කියන්න එපා. අනුරාධා හේරත් සමග සඳුනිගම ආරච්චි තමයි ඒ වාර්තා කරන්නේ. වෘත්තීය සමිති වලට අන්නතුරු ඇඟවීමක් අග්‍රාමාත්‍යවරයාගෙන්. ඒ මව්බිම පුවත්පත. අපි දැන් යනවා අද පුවත්පත කොහොමද මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්න කියලා සොයා බලන්නට. මෙම අවස්ථාවේ රට අඳුරේ තබන්න එපා. අගමැති රනිල් සියලු වෘත්තීය සමිති වලින් ඉල්ලයි කියලා අග්‍රාමාත්‍යවරයාගේ චාරිත්‍රාත්මක එක තොරතුරු වාර්තා කරනවා. ඊට අමතරව අද දවසේදී විදුලිය සම්බන්ධව තවත් සිරස්තල කිහිපයක්ම අද පුවත්පත Tamanගේ මුල් පිටුවට එකතු කරනවා. මේ විදිහට විදුලි බල වෘත්තීය සමිති වැඩ වර්ජනය අඛණ්ඩව විදුලි බල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 31ක් සම්බන්ධ වෙයි කියලා තොරතුරු වාර්තා වෙනවා. විදුලිය අත්‍යවශ්‍ය සේවාවක්
වෙයි. ඒ සමගම අපි අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. එහිත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට විදුලි බල රෝහල් අත්‍යවශ්‍ය සේවා කරයි. ඒ විදිහට ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට සිරස්තලයක් විදිහට ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රධාන සිරස්තලයක් බවට විදුලිය පත් කරගෙන තිබෙන්නේ මේ ආකාරයට. ලංවීම සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක පුනර්ජනනීය බලශක්තිය වළක්වන්න ලංවීම ඇතැම් මාෆියාකාරයන් කුමන්ත්‍රණ කරනවා කියලා විශේෂ බාර අමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක්ක දවසේදී ප්‍රවෘත්තිය වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඔය විදිහට තමයි අද දවසේදී විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජාතික පුවත්පත් සියල්ලම තමන්ගේ ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ සමගම තවත් ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගන්නවා බැසිල් පිළිබඳව කාරණාව. මන්ත්‍රී ඉක්මන් බැසිල් යයි පුරප්පාඩුවට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඒ සඳහා පත්වීමට සූදානම් කියන කාරණාව තමයි ඉදිරිපත් කරන්නේ. එහි තවදුරටත් සඳහන් වෙනවා ලංකාදීප පුවත්පත තුළ හිටපු මුදල් අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තමන් දරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. එම ඉවත්වීම බොහෝ විට අද හෝ හෙට සිදුවීමට නියමිත බව ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අද පුවත්පතත් එයම ඉදිරිපත් කරනවා. බැසිල් අද ඉල්ලා අස්වෙයි පුරප්පාඩුවට ධම්මික පෙරේරා පත්වනු ඇති බවට රාවයක් කියලා තමයි එය සඳහන් කරන්නේ. මන්ත්‍රී ධූරයට වඩා ඇමරිකානු පුරවැසිභාවය බැසිල්ට වටිනවාද? ඒ විදිහටත් සිරස්තල අතරට එකතු කරනවා අද දවසේදී. බැසිල්ට නම් පුරවැසිභාවය වටිනවා ඇති. ලංකාවේ බොහෝ දෙනාට ලංකාවේ වටිනාකම රටේ වටිනාකම දැනුම් නිසා තමයි ඔවුන් පාරට බැස්සේ Tamanට රටක් ඉල්ලලා. මව්බිම පුවත්පත දවසේදී බැසිල් මහතාගේ ඡායාරූපකුත් එක්ක ඡායාරූප ප්‍රවෘත්තියක් විදිහට මේ කාරණාව ඉදිරිපත් කරනවා තමන්ගේ ප්‍රධානම සිරස්තලය බවට පත් කරගනිමින් මව්බිම පුවත්පත. බැසිල් මන්ත්‍රී ක්‍රමින් යයි බැසිල් වෙනුවට ධම්මික එයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තම මන්ත්‍රී ධූරයෙන් අද ඉවත්වීමට නියමිත බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මව්බිමට ප්‍රකාශ කරා කියලා තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත තුල මේ කාරණාව ඉදිරිපත් කරලා නැහැ. ඊට එක තැනකදී පුංචි ඉඩකඩක් වෙන් කරලා තිබෙනවා මේ ඡායාරූප දුකුත් එක්ක බැසිල්යයි ධම්මික එයි. ඒ කියන්නේ දිනමින පුවත්පත. අරුණ පුවත්පත බැසිල් මන්ත්‍රී ධූරය අත්හරි පුරප්පාඩුවට ධම්මික රේණුක අමරසිංහ කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් ඉදිරිපත් කරලා තිබෙනවා. ධම්මික ආවොත් ආයෝජන ප්‍රවර්ධන ඇමතිකම. ඒ විදිහට තමයි උදේචි වේකනායක සමග නයන තරංග ගමගේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. තමන්ගේ ඉල්ලා අස්වීම අද ප්‍රකාශයට පත් කරන බවයි බැසිල් රාජපක්ෂ මහතා තහවුරු කළේ කියලා වාර්තා කරනවා. දිව ඉන පුවත්පත මේ තොරතුර වාර්තා කරනවා බැසිල් රාජපක්ෂගේ ඡායාරූපයකුත් එක්ක මම අස්වෙනවා බැසිල් කියයි පුරප්පාඩුවට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා. ඔය විදිහට තමයි අද දවසේදී සියලුම ජාතික පුවත්පත් තමන්ගේ ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ විදුලි අර්බුදය සහ බැසිල් රාජපක්ෂගේ ඉවත්වීම හා සම්බන්ධව තොරතුරු කාරණා. සියත මොර්නින් ෂෝ සියත පත්තරේ සමගින් අපි අලිත් සජීව මුණ ගැහෙනවා. අපි පළමු විරාමයට පෙර ආතුව සියලුම පුවත්පත්වල තිබෙන ප්‍රධානම සිරස්තල කිහිපයකට අවධානය යොමු කළා. ප්‍රධාන සිරස්තල දෙකකට තමයි වැඩි වශයෙන් අපි අවධානය යොමු කළේ. බැසිලියේ නික්ම යාම හා සම්බන්ධවත් ඒ වගේම විදුලි අර්බුදය සම්බන්ධවත් අපි දැන් තවත් ප්‍රධාන සිරස්තල කිහිපයකට අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ දෙවන ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ ජොන්ස්ටන් අල්ලන්න වරෙන්තු. ජොන්ස්ටන්ගේ ඡායාරූපකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. සනත් නිශාන්ත, සමන්ලාල්, ඩෑන්ට අප නෑ. පොලිස් ලොක්කන් 4ගේ දුරකථන CIDට ගලු මුදුර සහ රේගහ මන්ත්‍රීට ඉදිරිපිට පැවති සමකාම විරුද්ධ ව්‍යාපාරවල සිටි පිරිසට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කරනු ලබ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහම අත්අඩංගුවට ගන්නට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් දැනුම් දෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා ඊයේ වරෙන්තුවක් නිකුත් කළා. මේ පිළිබඳව අපි ඊයේ දවසේදී පුවත්පත්වලදී තොරතුරු වාර්තා කළා. ඒ වගේම අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ ජොන්ස්ටන්ගෙන් පෙත්සමක් කියලත් අද දවසේදී තොරතුරු වාර්තා කරනවා
සියලුම පුවත්පත් පහේ ලංකාදීප පුවත්පතේම තවත් තොරතුරු කීපයකට අපි යන්න සූදානම් වෙනවා. මින්පසු මා ස්වාධීනයි මේ ආණ්ඩුවේ ඇමතිකමක් ගන්නේ නැහැ කියලා පාර්ලි චම්පික රණවක අමාත්‍යවරයා කරන ප්‍රකාශයත් එක්ක ඔහුගේ ඡායාරූපකත් එක්ක තොරතුරක් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඒ සමගම පාරේ යන්න බෝඩ් අල්ලන්න ඒත් රට අඳුරේ තියන්න එපා ඇමති වෘත්තීය සමිති වලින් ඉල්ලයි කියන තොරතුර වාර්තා වෙනවා. අංචු මහික වීරරත්න සහ සුජිත් හේවාචුලිගේ තමයි තොරතුරු වාර්තා කරන්නේ. පාරේ යන්න බෝඩ් අල්ලන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒත් රට අඳුරේ තබන්න එපායි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය හා සම්බන්ධ තොරතුරු තමයි අද දවසේදී මේ විදිහට වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. දුම්රිය ගාස්තු වැඩි කරන්න සාකච්ඡා කියලා බන්දුන ගුණවර්ධන අමාත්‍යවරයාගේ ඡායාරූපකත් එක්ක තොරතුරු වාර්තා කරනවා. අද දවසේ අනිකුත් පුවත්පත්වලත් මේ තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කරන්න අද දවසේ සියත පත්තරය තුලින්. මේ තොරතුරු සියල්ලත් එක්ක අද දවසේ ප්‍රධාන සිරස්තල අතරට මෙන්න මේ ප්‍රවෘත්තියත් එකතු කරලා තිබෙනවා. ඉන්දියාවේ සත්කමට ගිය බිලින්දා සල්ලි නැතුව රෝහලේ හිර කරගෙන ඒ කාරණාව දවසේ අනිකුත් පුවත්පත්වලත් වාර්තා කරලා තිබුණා. අද පුවත්පත තුලත් ඉදිරිපත් කරනවා. අපි සූදානම් වෙනවා මේ තොරතුරට යම් අවධානයක් යොමු කරන්නට මේ මොහොතේදී අපේ රටේ අම්මෙක් සහ තාත්තෙක් තමන්ගේ බිලින්දත් එක්ක ඉන්දියාවේ රෝහලක හිර වෙලා තිබෙනවා. හේතුව ඩොලරේ මිල ඉහළ යාම. ඩොලරය ඉහළ යාමත් එක්ක ඔවුන් සකස් කරගෙන ගියපු එහෙම නැත්නම් සූදානම් කරගෙන ගියපු මුදලට වඩා මුදල් ප්‍රමාණයක් මේ රෝහලෙන් සත්කම කරන්නට පටන් ගත්තට පස්සේ ඉල්ලා තිබෙනවා. ඒ නිසා ඔවුන් මේ මොහොතේදී හිර වෙලා තිබෙනවා. අක්මා බද්දයට ඉන්දියාවට ගිය මව සහ පියා දරුවා අමතර මුදල් ගෙවා ගැනීමට නොහැකිව රෝහලේ ඩොලර් ඉහළ යාමෙන් පීඩාවට පත්ව සිටින මේ පවුල ලංකාවට ගෙන්වා ගැනීමට හැකි පමණින් පිහිටවෙමු කියලා තමයි අද පුවත්පතේදී තොරතුරු වාර්තා කරන්නේ. පුංචි බිලින්දෙක්ගේ අක්මා බද්දයක් සඳහා ඔබටත් හැකි ලෙසින් දායක වෙන්න ඔවුන් ලංකාවට ගෙන්වා ගන්නට. ලංකාවේම මිනිසුන්ගේ ආධාරත් එක්ක තමයි ඔවුන් මේ ගමන ගියේ දරුවත් රැගෙන. ඔබට පුළුවන් නම් මේ දුරකථන අංක සඳහන් කරලා තියෙනවා අද දවසේදී අද පුවත්පත තුල 07 504 13 92 වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. WhatsApp මාර්ගයෙන් තමයි මේ දුරකථනයේ අංකයට අමතන්නට පුළුවන්කම තිබෙන්නේ. ඔවුන් දැන් ඉන්නේ ඉන්දියාවේ. ආහාර ලබා ගන්නටත් දරුවාගේ සහ මවගේ සත්කමට මොකද අක්මා බද්දේ සඳහා ලබාගෙන තිබෙන්නේ මවගේ අක්මාවෙන් කොටසක්. ඒ නිසා මවටත් දරුවාටත් අවශ්‍ය මුදල් විශේෂයෙන්ම ආහාර වලට බෙහෙත් වලට අවශ්‍ය මුදල් පවා ලබා ගන්නට නොහැකිව ඒ පියා අසරණ වෙලා ඉන්නවා මේ වෙලාවේ ඉන්දියාවේදී. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න 07 50 41 39 2 කියන දුරකථන අංක වලට ආමන්ත්‍රණය කරන්නට පුළුවන් WhatsApp මාර්ගයෙන් ඕනම කෙනෙකුට. ඒ බවත් අපි මතක් කරනවා. ඒ සමගම අපි යනවා අද පුවත්පතේ ඉතුරු සිරස්තල සඳහා අවධානය යොමු කරන්න. පාටලි ස්වාධීන වෙයි ඔහුගේ ඡායාරූපකත් එක්ක අද පුවත්පත වාර්තා කරනවා. පක්ෂ අතර බල අරගලය තාවකාලිකව නවත්වා රට මුහුණ දෙන ජාතික ආපදාවට සාමූහිකව මුහුණ දීම කළ යුතුයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ජොන්ස්ටන් වහ අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි කියලාත් තොරතුරු වාර්තා කරනවා. අරගලයට පහර දීමේ සිද්ධිය මන්ත්‍රී සනත් ඩෑන් සමන්ලාල් ඇතුළු 4ක් යලි රිමාන්ඩ් මන්ත්‍රී මිලාන් ඇතුළු 13කට අප ලබා දීලා තියෙනවා කියන තොරතුරත් ඒ තුළ වාර්තා කරනවා. අත්අඩංගුවට ගැනීම වළක්වන්නට ජොන්ස්ටන්ගෙන් පැත්සමක් කියලාත් තවදුරටත් එහි තොරතුරු වාර්තා කරලා තිබෙනවා. මේ ඔබ දකින්නේ ඒ ප්‍රවෘත්තිය. සමකමේ උද්ඝෝෂකකින් සිටින මයිනා ගෝගම සහ ගෝඨා ගෝගමට පහර දීමේ සිද්ධිය 9 වෙනිදා වූ සිද්ධිය හා සම්බන්ධ කාරණාව තුළයි අපි තවමත් නැදී සිටින්නේ. දවස් ගණනාවක් මේ පිළිබඳව තොරතුරු වාර්තා වුණා පුවත්පත්වල. අද දවසේත් මේ විදිහට තවදුරටත් එහි තොරතුරු එකතු කරනවා. ජාතික ජන බලවේගයෙන් බෙන් 21ට සංශෝධන 9ක් කියලා තොරතුරක් වාර්තා කරනවා. ඒ පිළිබඳව වැඩි දුරටත් තොරතුරු අද දවසේදී අතුල් පිටුවල සඳහන් කරලා තිබෙනවා. මාස 5කට පසු විදේශ සංචිත ඉහළට. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මාස 5කට පසු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ අද පුවත්පත තුල. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ඡායාරූපයකුත් එක්ක තවත් තොරතුරක් එකතු කරනවා අද පුවත්පත. ගුරු සිසුන්ට ලබා දෙන සහන ගැන දින කිහිපයකින් ප්‍රකාශයක්. ගුරුවරුන්ට සහ සිසුන්ට ලබා දෙන සහන ගැන දින කිහිපයකින් ප්‍රකාශයක් ලබා දෙනවා කියලා තමයි
අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් කියලා චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එක් තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අද දවසේදී අද පුවත්පත තුළ තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඉන් පස්සේ අපි යන්න සූදානම් වෙනවා දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පතේ ජොන් ඊට වරෙන්තු මිලාන්ට අප සනත් යලි රිමාන්ඩ් කියලා තොරතුරු වාර්තා කරනවා. ඒ සමගම තවත් ප්‍රවෘත්ති කිහිපයක් ඉදිරිපත් කරනවා. පාටලී මැති සභාවේ ස්වාධීන වෙයි කියන තොරතුරත් අද දවසේදී දිව ඉන පුවත්පතත් වාර්තා කරනවා. ගෑස් සිඟෙන් කොළඹ හෝටල් 1000ක් වැහිලා. ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා තමයි මේ බව කියන්නේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තොරතුර වාර්තා කරනවා දිව ඉන පුවත්පතට. IMF ආධාර කඩිනම් කරන්න අගමැති සාකච්ඡා කරයි. ශාම් නුවන් ගණේවත්ත වාර්තා කරන ප්‍රවෘත්තියක්. ඩීසල් නෑ පෞද්ගලික බස් දුවන්නේ දිනකට 3500යි. ප්‍රදීප ප්‍රසන්න සමරකෝන්ගේ වාර්තාවක් අද දවසේදී දිව ඉන පුවත්පතයි ඒ තොරතුර අපිට කියන්නේ. බස් ගාස්තුවෙන් භාගයක් දුම්රිය ගාස්තුවයි කිරීමේ සැලැස්මක්. අකිත පෙරේරා රනිල් ධර්මසේන වාර්තා කරන ප්‍රවෘත්තියක්. බස් ගාස්තුව වගේ භාගයක් දුම්රිය ගාස්තුවයි කිරීමේ සැලැස්මක් කියලා කියන්නේ මම හිතන්නේ ඉතිහාසයේ එකවර වැඩි වෙන වැඩිම මුදල මේ බවට පත් වෙනවාට සැකයක් නැහැ. ඒ අනුව තමන්ගේ ප්‍රවාහන පහසුකම් සකසා ගන්නට ජනතාවට තිබුණු අවම අවස්ථාව අඩුම මුදලකින් ගමන් කරන්න තිබුණු එකම අවස්ථාවත් ඇහිරෙනවා කියලා තමයි මේ කාරණාවත් එක්ක අපිට දැනෙන කාරණාව බවට පත් වෙන්නේ. තවත් ගෑස් නැවක් ඊයේ දිවයිනටයි චමින්ද සිල්වා සහ ප්‍රදීප් සමරකෝන් වාර්තා කරනවා. ගෑස් නැවක් එන එකත් ප්‍රවෘත්තියක් බවට පත් වෙන රටක තවත් ගෑස් නැවක් ඊයේ ලංකාවට ආවයි කියලා තොරතුර වාර්තා කරනවා. වෘත්තීය සමිති වලට අගමැතිකෙන් රතු එලියක්. මෙය පුවත්පත් ගණනාවකම වාර්තා කරලා තිබෙන තොරතුර දිවයින පුවත්පත වාර්තා කරන්නේ ඔන්න ඔය විදිහට. විශේෂයෙන්ම විදුලිය හා සම්බන්ධ වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් එහෙම නැත්නම් එය මූලික කරගනිමින් වෘත්තීය සමිතිවලට අග්‍රාමාත්‍යවරයා රතු එලියක් දල්වා තිබෙනවා කියලා තමයි කියන්නේ. ආහාර හා සම්බන්ධව කතා බහ කරනකොට අර්බුදයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා පසුගිය කාල සීමාව තුළ. දැන් සති දෙක තුනක ඉඳලම අනාගතය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාත් ඒ පිළිබඳව පුරෝකතන එහෙම නැත්නම් යම් යම් ප්‍රකාශයන් ඉදිරිපත් කළා. ඉදිරි කාල සීමාව බොහොම අමාරු කාල සීමාවක් කියන කාරණාවත් එක්ක ඒ අතරතුර සහල් වල මිල පිළිබඳව අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. මේ දිව ඉන පුවත්පතයි වාර්තා කරන්නේ. ඔබ දකිනවා දැන් නාඩු 220යි, සම්බා 230යි, කීරි සම්බා 260යි. සහල් වලට උපරිම මිලක් පනවයි. උපරිම මිලක් තීරණය කිරීම හොඳ කාරණාවක්. පාරිභෝගික අධිකාරිය වගේ දේවල් පසුගිය කාලේදී සීමාවල් වලදී ක්‍රියාකාරී වුණාද කියන ප්‍රශ්නය අපි හැමෝටම වුණු ප්‍රශ්නයක්. සහල් මෝල් හිමියන්ගේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන්ගේ තීරණ අනුව තමයි හුඟක් වෙලාවට මිල තීරණය වුණයි කියලා අපිට නම් දැනුනේ. නිල ඇඳුමේ අඩුපාඩු තිබුණත් සපත්තු නැතිව හෝ ප්‍රමාද වුණත් දරුවන් පාසලට ගන්නවා අධ්‍යාපන ඇමති තමයි කියන්නේ. අකිත පෙරේරා රනිල් ධර්මසේන ප්‍රවෘත්ති වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ තියෙන අපහසු කාල සීමාවත් එක්ක දරුවන්ගේ පාසල් ගමනට බාධක බොහොමයක් තිබෙනවා. ඔබ අපි පාසල් ගියපු කාලය වගේ නෙවෙයි වර්තමාන දරුවන්ට පාසල යන්න තියෙන අවස්ථාව උදා වෙලා තිබෙන්නේ. ඔවුන්ට පාරේ යන්නට එහෙම නැත්නම් ප්‍රවාහන පහසුකම් සකස් කර ගන්නට තියෙන අවහිරතා බොහොමයි. වෙලාවට බස් වැඩ කරන්නේ නැහැ. දුම්රිය වැඩ කරන්නේ නැහැ. ඒත් එක්කම සියලුම ප්‍රවාහන සේවාවන් වල මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේ දේවලුත් එක්ක ඔවුන්ට පාසල් එනවයි කියන එක දැන් මහා ලොකු කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා. බොහොම අසීරුතාවයන් එක්ක තමයි පාසල් එන්නලා තියෙන්නේ. ඒත් එක්ක දැන් මෙතන කියන වගේම සපත්තු නැතිව හෝ නිල ඇඳුමේ අඩුපාඩු තිබුණත් ඔවුන්ව පාසලට බාර ගන්නවායි කියන එක අමාත්‍යවරයා කියනවා. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ අවධානයත් ඔබේ පාසලේ දරුවන් වෙත යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සහ ඒ පිළිබඳව අපි ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී දරුවන්ගේ ඇඳුම ගැන ඔවුන්ගේ තිබෙන අඩුපාඩු ගැන හිතන්නේ නැතුව දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට පුළුවන් හැම කැපකිරීමම කරමු. රටේ පුරවැසියන් වැඩිහිටියන් විදිහට එය වගකීමක් බවට හිසේ තබාගෙන
අපි යනවා අද පුවත්පතට. අද පුවත්පත වාර්තා කරන තවත් සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්නට. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි. අපිට එය පාර්ලිමේන්තුව පැත්තෙන් වාර්තා වෙනවා. ඒ විදිහට මාස 5කට පසු විදේශ සංචිත ඉහළට කියන තොරතුර අද දවසේදී වාර්තා කරලා තිබෙනවා. අද දවසේ වාර්තා වෙනවා. මේ වාර්තා වෙන්නේ අද පුවත්පත තුල. ගෑස් නැවක් ආවත් අදත් ලිට්‍රෝ ගෑස් බෙදීමක් නැහැ. නැවක ඡායාරූපයකුත් එක්ක අද දවසේ වාර්තා කරනවා. අද දවසේ ලිට්‍රෝ ගෑස් බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන තොරතුර. ඒක නිසා අද දවසේ පෝලිං වල ඉන්න උත්සාහ කරන්න එපා. අපි දන්නවා, අපි දකිනවා ජනතාව ඉතාමත් අසීරු තත්වයක ඉන්නේ. කැම ටික හදා ගන්න අවශ්‍ය ගෑස් ටික ලබා ගන්නට බැරුව ඔවුන් බොහොම අමාරුවෙන් ඉන්නවා. සති ගණන් පෝලිං වල ඉන්න මිනිසුන් අපි දකිනවා. නමුත් ගෑස් නවාවත් අද ලිට්‍රෝ ගෑස් බෙදීමක් නැහැ කියලා කියනවා. හැබැයි ඉතින් මේ ප්‍රමාද වෙන්නේ ගණන තව ටිකක් ඉහළ යන්නද දන්නේ නැහැ. හොඳයි, අපි එලිට තවක් සජීවව මුණ ගැහෙනවා. අපි සූදානම් වෙනවා තවත් මුල් පිටුවල තිබෙන ප්‍රධාන සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්න අද දවසේ පුවත්පත්වල. ඒ අනුව පොලිස් සේවයටත් නිග්‍රහයක් වෙන කාරණාවක් පිළිබඳව අද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. මෙන්න මේ විදිහට සම්මුඛ පරීක්ෂණයට හොර ඉංග්‍රීසි සහතිකයක් දුන් ASP අත්අඩංගුවට කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරීන් ඉලයට උසස් වීම ලබා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදී ව්‍යාජ ඉංග්‍රීසි ඩිප්ලෝමා සහතිකයක් ඉදිරිපත් කළේයි කියන සහකාර පොලිස් අධිකාරීවරයෙක් පොලිස් විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් කණ්ඩායමක විසින් පෙරේදා අත්අඩංගුවට ගත්තායි කියන තොරතුර තමයි අද දවසේදී මේ විදිහට වාර්තා කරන්නේ. ලංකාවේ පොලිසියට විවිධ චෝදනාවන් විවිධ අවස්ථාවලදී එල්ල වෙනවා. හැබැයි මේ පොලිසිය තුලත් බොහොම හොඳ මහත්වරුන් ඉන්නවා සහ හිටියයි කියන කාරණාවට අපි කවුරුත් දන්න දෙයක්. ඒක නිසා එවැනි පුද්ගලයන්ව මුණ ගැහිලා කතා බහ කරලා හරි ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්න වර්තමානයේ ඉන්න සමහර අය කරන දේවලුත් එක්ක සමස්ත පොලිසියටමයි නිග්‍රහයන් ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා Tamanගේ තැන පිළිබඳව, Tamanගේ තනතුරු පිළිබඳව, Tamanගේ රාජකාරිය පිළිබඳව, Taman ගැන සහ Tamanගේ ආයතනය පිළිබඳව හොඳ දැක්මකින් කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා. විශේෂයෙන්ම පොලිසියේ ඉන්න නිලධාරී මහත්වරුන් බොහොමයක් විශේෂයෙන්ම මහපාරේ රාජකාරී කරන මහත්වරුන් දැක්කම අපි දකිනවා කොයිතරම් කැපකිරීමක් කරනවද. අවුව වැස්ස රාත්‍රියේ දවාලය නොතකා වුන් ජනතාවට සහනය සලසන්න, ජනතාවට සේවය කරනවා අපි දකිනවා. නමුත් කිහිප දෙනෙක් කරන සමහර අමනෝජන ක්‍රියා හින්දා සමස්ත ආයතනයේටම වෙන්නේ නිග්‍රහයක්. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි මතක් කරනවා ඒ වගේ අයට. දැන් අපි සූදානම් වෙනවා තවත් සිරස්තල කිහිපයකට ගමන් කරන්න. අපි තෝරගන්නවා අරුණ පුවත්පත. අරුණ පුවත්පත දවසේදී වාර්තා කරනවා තොරතුරු ගණනාවක් Tamanගේ ප්‍රධාන සිරස්තල අතරට. වසර 3ක් තිස්සේ බාස්මති මෙට්‍රික් ටොන් 975ක් රේගුවේ සත්ව ආහාර සඳහා විකිණීමට සැලසුමක් කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඔබ මේ දකින්නේ ඒ තොරතුර. වසර 3කට පෙර ආනයනය කරන ලද බාස්මති සහල් මෙට්‍රික් ටොන් 975ක් ජයබහලු පර්යන්තයේ ගොඩගසා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරනවායි කියලයි ඒ ප්‍රවෘත්තිය තුල වාර්තා වෙන්නේ. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා තවත් තොරතුරකට. ජොනි අල්ලන්න වරෙන්තු කාටුන් එකකුත් එක්ක ජොනිගේ ඔය ලොකු පින්තූරයකුත් එක්ක පිටිපස්සෙන් ඉන්නවා පොලිස් නිලධාරියෙක්. බොහොම අමාරුවෙන් බිමට නැමිලා පොළොව යට හොයනවා වගේ නේද අපිට පේන්නේ. මාංචු දෙකකුත් අතේ තියාගෙන ජොනි අල්ලන්න සූදානම් වෙනවා. ගාලු මෝදරේදී සහ කොළුපිටියේදී මේ 9 වෙනිදා සිදුවුණු සිද්ධි හා සම්බන්ධ ගැටලු වලට මූලිකත්වයේ ගත් කෙනෙක් විදිහට තමයි ඔහුව අත්අඩංගුවට ගන්න මේ වරෙන්තු නිකුත් කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. අල්ලන්න එපා කියලා ජොනීගෙන් පෙස්සමක් තියෙනවා කියලා තමයි අර ඔබ කලින් දැකපු ප්‍රවෘත්තියත් එක්ක සිරස්තලයත් එක්ක වාර්තා කරලා තියෙන්නේ අද දවසේ අරුණ පුවත්පත. ස්වාධීන වුණත් ඇමතිකම් ගන්නේ නැහැ. චම්පික කියන කාරණාව පිළිබඳව අද දවසේ වාර්තා කරනවා. Taman ස්වාධීන වුණත් කිසිම ඇමතිකමක් දැරීමට අදහසක් නැතයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාර්ලි චම්පික රණවක පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරා කියලා තමයි මේ තොරතුරේ වාර්තා වෙන්නේ. ඊළඟට අපි යනවා තවත් ප්‍රධාන සිරස්තලයක. ගුරු පුරප්පාඩු 22000කට උපාධි ධාරීන්. ඒ තොරතුර වාර්තා කරනවා අද දවසේදී අරුණ පුවත්පත.
ආනයන ක්‍රමය අක්‍රමවත් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළට තොගවැළඳුන්ගේ සංගමය අගමැතිට කියයි කියලා තොරතුරුකුත් වාර්තා කරනවා අරුණ පුවත්පත. ඒ අනුව එහි තවදුරටත් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ඉන්දියන ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යනු ඇතයි තොගවැළඳුන්ගේ සංගමය පෙන්වා දෙනවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ අතරතුර එරොෆ්ලොට් යලි එවන්න ලංකාවෙන් සහතිකයක් ඕනෑ රුසියාව කියනවා. සහතිකයක් ඉල්ලලා හරි යලිත් වතාවක් රුසියාවෙන් එරොෆ්ලොට් යාන එනවනම් එයයි වටින්නේ මේ වෙලාවේදී. මොකද මේ සිදුවුණු කළු පැල්ලමක් එකතු කරපු සිද්ධිය ලංකාවට විශේෂයෙන්ම මේ වගේ වෙලාවක ඩොලර් ප්‍රශ්නේ දරුණුව තියෙන වෙලාවක මෙවැනි කාරණාවක් සිද්ධ වීම අපි කාගේත් බොහොම හිස් තැවුලට පත් වෙන කාරණාවක් බවට පත් වුණා. ඒ සඳහා මුල්ලුණු ඒ සඳහා වැරදි ක්‍රියාමාර්ග ගත නිලධාරීන්ට නීතියෙන් දඬුවම් කරයි කියන කාරණාව ඊයේ දවසේදී අපි ඔබට ඉදිරිපත් කළා. කොහොම නමුත් රුසියාව ඉල්ලනවා ලංකාවෙන් සහතිකයක් ඕනෑ කියලා යලිත් වතාවක් එරොෆ්ලොට් යාන මේ රටට එවන්නට. SPට පහර දී පැහැරගත් පිස්තෝලය පාතාලයාගේ ඥාතියා ළඟ කියලා තවත් තොරතුරක් තිස්ස රවීන්ද්‍ර පෙරේරා සමග හේමන්ත ලියනපතිරණ වාර්තා කරනවා ඔන්න ඔය විදිහට. මේ තමයි අද දවසේදී අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තල. ඒ අතරතුර තවත් එක සිරස්තලයකට අපි යන්න සූදානම් වෙනවා. මේ සිරස්තලයත් අපි බලලම කතා බහ කරමු. මොකක්ද මේ කියන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්නට. විශේෂයෙන්ම අද දවසේදී තියෙන තොරතුරු ගණනාවක් අතර අගමැතිගෙන් වර්ෂකයන්ට අවවාදයක් කියලා තව තොරතුරක් වාර්තා කරනවා. අරුණ පුවත්පතම ඉන්දියාවෙන් ආධාර ලබා ගන්නා ලෙස තමාගෙන් ඉල්ලා නොසිටින්නේයි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විදුලි සංගම් වලට අවවාද කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි කියන තොරතුරු තමයි අද දවසේදී අරුණ පුවත්පත තවත් ප්‍රධාන සිරස්තලයක් විදියට වාර්තා කරන්නේ. ඔව් අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරන තවත් ප්‍රධානම සිරස්තලයකටයි දැන් මේ වෙලාවේ අපේ අවධානය යොමු කරන්නේ ඔබ වෙනුවෙන්. සතියකදී ඔත්තුකරුවන් සාක්ෂිකරුවන් 5ක් මරා දමන මද්ද්‍රව්‍ය විමර්ශකයන් ඝාතන සැලැස්මක් ආරක්ෂාව සලසන්නේයි ජනපතිගේ නියෝග. විදේශගත මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්ක බවට පත් වෙති ඔත්තුකරුවන් රජයේ සාක්ෂිකරුවන් මෙන්ම මද්ද්‍රව්‍ය වැටලීමට එක් වූ නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන වහාම පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස්පතිවරයාට නියෝග කර ඇත කියන තොරතුරු තමයි ඔබ මේ දකින්නේ. අපිට ටිකක් අමතක වෙලාද කියලා හිතන වෙලාවකට මේ මද්ද්‍රව්‍ය පිළිබඳව ගන්න නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබඳව සහ ඒ පිළිබඳව අපේ අවධානය දැන් ටිකක් එහාට මෙහාට ගිහිල්ලාද මේ තියෙන තත්ත්වයන් එක්ක කියන කාරණාවන් පිළිබඳව අවධානය යොමු කරකට කියලා හිතනවා. නමුත් අද දවසේදී ප්‍රධාන සිරස්තල බවට පත් වෙනවා මද්ද්‍රව්‍ය විමර්ශකයන් ඝාතන සැලැස්මක් කියන සිරස්තලත් එක්කයි අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා දින මින පුවත්පතට අද දවසේදී දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරට බස් ගාස්තුවෙන් අඩක් වන පරිදි දුම්රිය ගාස්තුව පොදු ප්‍රතිපත්තියකට ගේන සූදානම් කියලා තොරතුරක් වාර්තා වෙනවා. ස්වර්ණා විජයකෝන් නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න තොරතුරු වාර්තා කරනවා. ඒ තවදුරටත් සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට බස් ගාස්තුවෙන් අඩක් වන පරිදි දුම්රිය ගාස්තුව සඳහා පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට සාකච්ඡා කරන බව මහා මාර්ග ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරයි කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ සමගම තවත් සිරස්තලයක් තියෙනවා. එතනම ඔබ මේ දකින්නේ ඒ සිරස්තලයත් බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් 19.55ට කියන්න. පෞද්ගලික බස් රථවල නියමිත ගාස්තුව ඉක්මවා මුදල් ගන්නේ නම් නොපමාව 19.55 අංකයට අමතා දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවට දැනුම් දෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඊ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා ප්‍රකාශ කරලා තිබෙන කාරණාවක් මේ. බස් ගාස්තු සංශෝධනයෙන් පසුව ඇතැම් බස් රථවල කොන්දස්තරවල නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් අය කරන බව පැමිණිලි රසක් කොමිසමට ලැබී ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඔව් මේ වෙලාවේදී බස් ගාස්තු වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට සමහර බස් ගාස්තුන් පිළිබඳව ජනතාව ඒ තරම් දැනුවත් නැහැ. මොකද කාලෙන් කාලට මේ බස් ගාස්තු ඉහළ යාමත් එක්ක මතක හිටින්නේ නැතරමටම දැන් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එය ප්‍රයෝජනයට ගමින් නිමින් සමහර කොන්දොස්තර මහත්වරු කරන්නා වූ මෙවැනි ක්‍රියාවන් පිළිබඳව 19.55ට 1.955 කියන දුරකථන අංකයට එමතුමක් අරගෙන ඒ පිළිබඳව දැනුවත් කරන්න. එවැනි දේවල් සිදුවීම මේ වෙලාවේදී කොහොමදත් අනුමත කරන්න බෑ. කොයි වෙලාවකවත් අපි මේ දේවල් අනුමත කරන්නේ නැහැ. නමුත් මේ වගේ බොහොම අසීරු තත්ත්වයක ජනතාව ඉන්නකොට එතනිනුත් යම් ගාණක් අයථා විදිහට සූරා ගන්නවා නම්
එය අනිවාර්යෙන්ම දඬුවම් කළ යුතු වෙනවා. ඒක නිසා 19:55 ඔබට විවෘතයි මහ ජනතාව විදිහට ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නට. අපි යන්න සූදානම් වෙනවා තවත් කාරණාවකට. පරිපූර්ණක ඇස්තිමේන්තුව සම්බන්ධයෙන් අද දවසේදී තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පතත්. බිලියන 695ක පරිපූර්ණක ඇස්තිමේන්තුව සම්මතයි. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 695ක පරිපූර්ණක ඇස්තිමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව ඊයේ සම්මත වුණයි කියන කාරණාව තමයි අද දවසේදී පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. ජනපතිගේ තීන්දුවෙන් රටම ආහාර අර්බුදයක කියලා විපක්ෂ නායකවරයා කියනවා. ඔහුගේ ඡායාරූපිකුත් එක්ක ස්වර්ණ විජයකොන් වන් කොඩිකාර සන්ධ්‍යා කරුණාරත්න තොරතුරු වාර්තා කරනවා. ජනපතිගේ තීන්දුවෙන් රටම ආහාර අර්බුදයක. අර්බුදයෙන් වැඩිම බැටකන්නේ වැඩ කරන ජනතාවයි කියලා තවත් තොරතුරක් වාර්තා කරනවා. ඒ සමගම 9 වෙනිදා SPට පහර දී පිස්තෝලේ පැහැරගත් සැකකරු දැලේ. ඒ සිදුවීම හා සම්බන්ධ තොරතුරුත් අද දවසේදී පුවත්පත් කිහිපයක වාර්තා කරලා තියෙනවා. නිල සංචිත ඩොලර් මිලියන 1920ට නැගී කියන තොරතුරක් දවසේදී දිනමින පුවත්පත තමන්ගේ සිරස්තල අතරකට එකතු කරගෙන තිබෙනවා. ආර්ථික තීරණ ගැනීමේදී රජය සහ මහ බැංකුව අතර සම්බන්ධීකරණයක් තිබිලා නැහැ. PB සහ කබ්‍රාල් මුදල් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි. ඔව් මේ ගත්ත තීරණ තීන්දු සහ ඒ සිදු කරපු දේවල් පිළිබඳව නම් තියෙන්නේ ඊටමත් බලවත් වූ කනගාටුවක් අපි තුල මොනවද මේ කරලා තියෙන්නේ කියන කාරණා වන් පිළිබඳව කතා බහ කරනකොට දැන උගත් පිරිස ආර්ථික සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මනා සම්බන්ධීකරණයක් පැවතී නැති බව මුදල් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව කළ විමර්ශනවලදී ඊයේ අනාවරණය වෙලා තිබෙනවා. මේ දේවල් වල ප්‍රතිඵල සමස්ත ජනතාවක් අද දවසේදී බොහොම දුක්ඛිත විදියට විඳින්න ඉන්නවා. හොරපාරෙන් රටපනින්න ගිය 91ක් මාරවලදී කොටු වෙති කියලා ඡායාරූපිකුත් එක්ක දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. හොරපාරෙන් රටපනින්න ගියපු 91ක් තමයි මාරවලදී කොටු වෙලා තියෙන්නේ. හොරපාරෙන් විතරක් නෙවෙයි දැන් හරිපාරෙනුත් අතිවිශාල බහුතරයක් මේ වෙනකොට රටින් පිට වෙනවා. රටේ තියෙන තත්ත්වයක් එක්ක Tamanගේ අනාගතය යහපත් කරගන්න කියන කාරණාවත් එක්ක කියලා අපිට පහුගිය දවස්වල ඕන තරම් තොරතුරු වාර්තා වුණා. ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමේ සිට තොරතුරු රසක් විවිධ තැන්වලදී අපිට වාර්තා වෙන්නේ. ලංකාවේ තිබෙන වර්තමාන තත්ත්වයක් එක්ක මිනිසුන් ගන්න තීන්දුවත් එක්ක අද දවසේදී මේ වාර්තා කරන්නේ හොරපාරෙන් ගියපු 91ක් අත්අඩංගුවට ගත්තයි කියන කාරණාව. අපි යන සුදානම් වෙනවා කෙටි විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් වටින සුවිශේෂී දේවල් බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම පුවත්පත්වල ඇතුළාන්තයේ තිබෙන ප්‍රධානම සහ ඔබට වටින රටට වටින හුඟක් ලිපි අතරින් කිහිපයකට අවධානය යොමු කරන්නත් අපි සූදානම් අද දවසේදී සියත පත්තරය තුලින්. අද දවසේ සියත පත්තරයේ සමගින් අපි යලිත් වතාවක් සජීවී මුණ ගැහෙනකොට අද දවසේ ප්‍රධාන සිරස්තල අතර තියෙන තවත් එක සිරස්තලයක් තමයි දිලිප් වෙදාරච්චිගේ පුතාට ලේලිට ඇප කියන කාරණාව. විශේෂයෙන්ම පසුගිය දා අධිවේගී මාර්ගයේදී අනාරක්ෂිත විදිහට ගමන් කරපු මේ දෙන්නව පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරී කරගන්න බැරි වෙන මට්ටමට අසභ්‍ය වචන වලින් බැනවැදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත්තා. ඔවුන් සිරගත කළා කියන කාරණාව අපි වාර්තා කළා. අද වාර්තා වෙනවා පුතාට සහ ලේලිට ඇප ලබා දීලා තියෙනවා කියන කාරණාව. කොහොම නමුත් රාජකාරී කරගන්න බැරි වෙන විදිහට එහෙම නැත්නම් නිලධාරියෙකුට ඒ විදිහට නිලධාරියෙකුට නෙමෙයි කාට කතා කරත් හරි වැරදි ඒ විදිහට කතා බහ කිරීම ඊටමත් අසභ්‍ය වචන තමයි හුවමාර වුණේ. ඒක නිසා ඔවුන්ට අප ලබා දීලා තියෙනවා කියන කාරණාව දවසේ මතක් ඉදිරිපත් කරනකොට ප්‍රවෘත්ති තුල පුවත්පත් තුල අපි මතක් කරනවා කවුරු වුණත් කතා බහ කරනකොට කටපරසම් කරගත්තේ නැත්නම් මොලේ තරම හැමෝටම පේනවා කියලා. අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත දවසේදී වාර්තා කරන සිරස්තල අතරට රාජ්‍ය සේවයේ සුදු අලි 25ක් කියලා තොරතුරක් වාර්තා කරනවා. මේ පිළිබඳව ටිකක් කතා කිරීම තොරතුරු හොයා බැලීම හරි වටිනවා කියලා අපිට හිතෙනවා. මොකද රාජ්‍ය සේවය මේ විදිහට ක්‍රමන්නේ වීම එහෙම නැත්නම් වැඩ කරන පිරිසකින් සිදුවෙන අකටයුතුකම් එක්ක වැඩ කරන්නේ නැතුව මුදල් පඩි ලබා ගන්නවා නම් ඒ තැන්වල රාජ්‍ය සේවකීන් සේවය කරනකොට රටට වෙන අහිතකර තත්ත්වය ඉතාමත් ඉහළයි.
විශේෂයෙන්ම මේ තුල තවදුරටත් සඳහන් වෙනවා රාජ්‍ය සේවයට අවශ්‍ය කිසිදු රාජකාරියක් සිදු නොවන රාජ්‍ය ආයතන 25ක් පමණ නැතයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.ජී.කේ මායාදුන්නේ මහතා ප්‍රකාශ කරයි කියන තොරතුරු තමයි අද දවසේදී මේ වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. එම ආයතන වසාදමා කාර්ය මණ්ඩලයේ සමාන්තර වෙනත් ආයතනයකට අනුයුක්ත කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවධානය යොමු වී ඇතයිද ඔහු ප්‍රකාශ කරා කියලා සඳහන් වෙනවා. ඒකේ ආයතන වසා කාර්ය මණ්ඩලව නිවෙස්වල සිටදී වැටුප් ගෙවුවත් ඒවා පවත්වා ගැනීමට වඩා ලොකු ලාභයක් තියෙනවායි කියලා තමයි සඳහන් වෙන්නේ. එම ආයතනවල ගොඩනැගිලි කුලිය විදුලිය ජලය සඳහා වන වියදම් වශයෙන් විශාල මුදලක් ඉතිරි වන බවද ඔහු පෙන්වා දුන්නා කියලා සඳහන් කරනවා. මේ අතර එකම කටයුත්ත කරන රාජ්‍ය ආයතන 75ක් පමණ ඇති බවත් රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානයේදී ඒවා ඒකබද්ධ කිරීමට කටයුතු කළ යුතු බවත් මායාදුන්නේ මහතා ප්‍රකාශ කළා කියලා තොරතුරු සඳහන් වෙනවා. මේ විදිහට කුලිය ගෙවාගෙන විදුලි බිල් ජල බිල් ගෙවාගෙන ඕන්ව තබාගෙන සිටීමත් අනවශ්‍ය කාරණාවක් කියන එක තමයි සඳහන් වෙන්නේ තොරතුරු තුර. මේ තුර සඳහන් වන එක තැනකදී රාජ්‍ය සේවයට අවශ්‍ය කිසිදු රාජකාරියක් සිදු නොවන රාජ්‍ය ආයතන 25ක් පමණ තියෙනවායි කියලා. රාජ්‍ය සේවයට සිදු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් මහ ජනතාවට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව තමයි. ඒව දේවල් පිළිබඳව තව දුරටත් සොයා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා නම් එයයි වටින්නේ හැම මොහොතකම රාජ්‍ය සේවකින් විදිහට රාජ්‍යයේ තීන්දුව తీරන ගන්න පුද්ගලයන්ට අවශ්‍ය බලධාරීන්ට නිලධාරීන්ට අපි මේ පිළිබඳව තොරතුරු මතක් කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වෙනවා කියලා හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපිකුත් එක්ක ඔන්න ඔය විදිහට තොරතුරක් වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඊළඟට සාෆිට හිඟ වැටුප් ගෙවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වෙයි. ඒ කාරණාවත් අද දවසේදී වාර්තා වෙනවා. මේ 9 වෙනිදා SP කෙනෙකුගේ තුවක්කුව ඉසු 18 කොල්ලා අල්ලයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කීර්ති මෙන්ඩිස් වාර්තා කරනවා මව්බිම පුවත්පතට. මම කිව්වේ දර භාවිතය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි කියලා ඔන්න ඊයේ දවසේදී අපි කතා බහ කරපු ප්‍රවෘත්තියක් මේ විදිහට ඉදිරිපත් කරන්නේ. දර භාවිතය පිළිබඳව කියනකොට ඒක සෞඛ්‍ය සම්පන්න බව සහ ඔය වගේ කරුණු කාරණා ගණනාවක් ඔහු ඉදිරිපත් කළ තිබුණා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ තිබුණා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව තමයි මේ විදිහට අද දවසේදී මේ තොරතුරු සඳහන් කරන්නේ. ඒ අනුව මෙහිදී ඔහු ප්‍රකාශ කළ තිබෙනවා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ තිබෙනවා ගෑසින්ගේ නිසා ජනතාවට දර භාවිතය වැඩි කරන විට නිසි පරිදි කළමනාකරණය නොකළහොත් වන විනාශය දේශගුණික විපර්යාස සෞඛ්‍ය ගැටලු ඇති වන බවත් ඒ නිසා බලශක්ති අමාත්‍යාංශයේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අංශයක් මේ සඳහා පිටු බවත් ප්‍රකාශ කර බව තමයි මන්ත්‍රීවරයා දන්වා තිබෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඔය විදිහට තමයි අද දවසේදී ඒ ප්‍රවෘත්තිය අපිට දැනගන්න ලැබෙන්නේ. තවත් මේ හා සම්බන්ධ තොරතුරු ගණනාවක් පුවත්පත්වල තොරතුරු එකතු කරලා තිබුණා. දවසේදී කාටුන් වලටත් ඊයේ ඒ කරපු ප්‍රකාශය සම්බන්ධ කරගෙන තියෙනවා අපිට දකින්නට පුළුවන්. අපි පුවත්පත්වල කාටුනුත් වැඩසටහන අවසානයේට ලඟ වෙනකොට ඉදිරිපත් කරන්න බව දැන් අපිත් එක්ක ඉන්න ඔබ දන්න කාරණාවක්. රුසියාවෙන් අඩුවට තෙල් නොගන්නේ ඇයි? අන්න හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකද රුසියාවෙන් ඉතාමත් අඩු මිලට තෙල් ගන්නට ඔවුන් විවිධ අවස්ථාවලදී අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ඉදිරිපත් කළ තිබුණා. ඒ පිළිබඳව සාකච්ඡාවන් වලට යන්න අවස්ථාවක් තිබුණා. නමුත් ඒ පිළිබඳව කිසිදු තීරණයක් අරගෙන නැහැ කියන කාරණාව වසුදේව නානායක්කාර මහතා කරන මේ ප්‍රශ්න කිරීම සමස්ත රටක් කරන ප්‍රශ්න කිරීමක් කියලා කිව්වොත් වැරද්දක් නැහැ. මොකද තෙල් මිල දවසින් දවස කාලෙන් කාලයට ඉහළ යනවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතිහාසයේ කවදාවත් නැති තරම් මිලක් ගෙවලා දැන් අපි තෙල් ලීටරයක් ගහගන්නේ. දැන් හුඟක් අය රස්සා කරන්නේ තෙල් ගහගන්න තත්වයටපත් වෙලා. රස්සාවට යන්න තමයි වැඩ කරන්නේ. එහෙම නැත්නම් පඩියක් අරගෙන එතනින් එහාට කරගන්න දෙයක් නැති තරමටම තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ බරපතල ප්‍රශ්නයක් අර්බුදයක් තියෙන වෙලාවක ඇයි අපි මේ රුසියාව වගේ රටකින් තෙල් ලබා ගන්නේ නැත්තේ? ඊයේ දවසේ පුවත්පත්වලත් මේ පිළිබඳව යම් සටහන් තිබුණා අපි දැක්කා. විශේෂයෙන්ම Tamanගේ පෞද්ගලික ඕනෑපාකම් වෙනුවෙන්ද මේ කරන්නේ කියන ප්‍රශ්නාර්ථයත් රට හමුවේ තිබෙනවා. දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් 150 කරන්න යයි කියලා තොරතුරු වාර්තා කරනවා. මේ පිළිබඳව අපි තොරතුරු කිහිපයක්ම ප්‍රවෘත්ති කිහිපයක්ම පත්තරවල තියෙන තොරතුරුත් එක්ක සාකච්ඡා කරා අද දවසේදී. ඊළඟට පරිපූර්ණක ඇස්තමේන්තුව ඒකමතිකව සම්මතයි කියලා ඔබට වාර්තා වෙනවා. අනුරාධ හේරත් සඳුනිගම ආරච්චි වාර්තා කරනවා. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරු මේ පරිපූර්ණ ඇස්තමේන්තුව ඒකමතිකව සම්මතයි කියන තොරතුරු තමයි අද දවසේදී වාර්තා වෙන්නේ.
ජොන්ස්ටන් අල්ලන්න වරෙන්තු ඔහුගේ ඡායාරූපිකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. ගලු මුදුර විරෝධතාකරුවන්ට මේ 9 වෙනිදා එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුවේ මාස්ටර් තිලනගමගේ වරෙන්තුවක් නිකුත් කළා කියන තොරතුරයි වාර්තා කරන්නේ. පාස්පෝර්ට් ගන්නත් දින ගණන් පොලිමේ මම ඔබට කලිනුත් කිව්වනේ ලංකාව හැර යන්න මිනිස්සු සූදානම් වෙලා ඉන්න කාරණාව මේ වාර්තා වෙන්නේ. පාස්පෝර්ට් ගන්නත් දින ගණන් පොලිමේ ඉන්නවයි කියලා. ඔය විදිහට අපි තොරතුරු ඉදිරිපත් කළා. අපි සූදානම් වෙනවා ඇතුල් පිටුවට අවධානය යොමු කරන්නට. දින මින පුවත්පතේ ඇතුල් පිටුවටයි අපි යන්න සූදානම් වෙන්නේ. දිව ඉන පුවත්පතේ දින මින පුවත්පතේ ඇතුල් පිටුවල තිබෙන කාරණා අතරින් අලිපහරින් කඹරගොයාවැව කතක මියයි පසු ගම්මු කටුපත්වැව වනජීවී මුරපොළ වටලයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. අලි මිනිස් ගැටුම හා සම්බන්ධ කාරණාවක් තමයි අද දවසේදීත් දිවයින පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. මාක්ස් නැතිව පාරේ ගියාට රුපියල් 5000ක දඩයක් මුව ආවරණයක් නොමැතුව පාරේ ගමන් කරලා නිරෝධායන නීති උල්ලංඝනය කරයි කියලා රුපියල් 5000ක දඩයක් නිකුත් කරලා තිබෙනවා. එහෙම නැත්නම් දඩයක් ගහලා තියෙනවා කියන තොරතුර වාර්තා කරනවා. බඹරතුරුවට ගොවියා බිලි. යාපනය සස්කොට්ටේ ප්‍රදේශයේ ගොවියෙකු බඹරෙන් දෂ්ට කිරීම නිසා මිය ගිහිල්ලා තිබෙනවා කියලා තොරතුරක් තමයි ඒ විදිහට වාර්තා වෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු වාර්තා වෙන්නේ. ඊට අමතරව ගලේවෙල පාසලක 6 ශ්‍රේණියට සිසුන් ගන්න රුපියල් 5500 බැගින් ඉල්ලනවලු. මව්පිය කැමැත්තට මුදල් එකතු කරන බව පෙන්වීමට උත්සාහයකුත් දරනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. ඉතින් විදුහල්පතිවරු කරන සමහර වැඩත් එක්ක අර අපි කලින් කිව්වා වගේ පොලිසියේ සමහර නිලධාරීන් කරන දේවල් හින්දා පොලිසියම ඒ වගේ අපහසුතාවයන් වලට පත් වෙනවා. එහෙම නැත්නම් අපි කීතරපත් වෙනවා වගේ මේ උතුම් ගුරුවරු අපහසුතාවයට පත් කරන ඔවුන්ගේ නමටත් කැලලක් වෙන දේවල් තමයි සමහර පිළිස් කරන්නේ. ඒ සමහරක් කරන දේවල් හින්දා සමස්ත ගුරුවරුන්ටම චෝදනාවක් එල්ල වෙනවා සමහර අවස්ථාවලදී. ඒක නිසා මේ අද දවසේ වාර්තා වෙනවා අල්ලස් ගැනීමක් පිළිබඳව ගලේවැල ප්‍රදේශයේ පාසලක. නිල්ගල වනවියනේ ගින්නකින් අක්කර 100ක් විනාශයි. පරිසරය ආරක්ෂා කරගන්නට ඕන එවන් මොහොතක පරිසරයට සිදු කරන සමහර විනාශයන් ලැබිගින් කියලා කියන්න පුළුවන්. සමහර දේවල් හුඟක් අවස්ථාවලදී මේ ගිනි ඇති වෙන්නේ යම් කිසි පුද්ගලයෙක් මිනිසෙක් කරන ක්‍රියාකාරකමක් නිසා කියන එක තමයි අපිට දැනගන්න තියෙන කාරණාව. ඒක නිසා මේ වන විනාශ වළක්වන්නට වනාන්තර සෝභාධම ආරක්ෂා කරගන්නට අපි හැම මොහොතකම උත්සාහ කරමු. අත්‍යවශ්‍ය බඩු මිල පහත දමන්නේ කෑගල්ලේ ජන අරගලයක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. ජනතාවගේ අත්‍යවශ්‍ය බඩු මිල ඉහළ යාමට එරෙහිවත් ඒ සඳහා ආණ්ඩුව මැදිහත් වන ලෙසත් බල කරමින් කෑගල්ලේ ජන අරගල ව්‍යාපාර සංවිධානය කර පැවැත්වූ උද්ඝෝෂණයක් කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිට පැවැත්වුවා කියන තොරතුරමයි ඔබ මේ දැක්කේ. නදුන් කොට තොගයක් සමග කාසිදීනියේදී අයෙක් මාට්ටු කියලා තොරතුරක් වාර්තා වෙනවා. නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතුව දැව ප්‍රවාහනය කිරීමෙන්දී අත්අඩංගුවට ගත්තා කියලා. පෙට්‍රල් මිල වැඩි වෙන බවට ආරංචියෙන් හැටන් ජනතාව අධිගු පොලිමක පෙට්‍රල් මිල වැඩි වෙනවා කියලා ආරංචියක් ගිහලා හැටල් ප්‍රදේශයේ පිරිසක් නෙමෙයි විශේෂයෙන් ජනතාව ඉතාමත් දිග පොලිමක ඉන්න ආකාරය තමයි අපිට මේ වාර්තා වෙන්නේ. අගමැති රනිල් සහන අයවැයක් ගේනවා. එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කරන ප්‍රකාශයක් අද දවසේදී තියෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහන අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එහි පළමු පියවර විපතටපත් ජනතාවට ජීවත් කරවීමටත් දෙවෙනි පියවර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. 21 වෙනි සංශෝධනයෙන් රටේ යහපතක් වෙනම් ප්‍රසාදය පළ කරනවා දෙහිවල කිස්ස මහනගර සභා නාගරික මන්ත්‍රී නිමල් බුලත්සිංහල මහතාගේ ප්‍රකාශයක් අද දවසේදී අපි උපුටා දක්වනවා. බලංගොඩ හාල් හිඟයි බඩු ගන්නවා නම් කිලෝ 5යි. බලංගොඩ ප්‍රදේශයේ උග්‍ර සහල් හිඟයක් පවතින බව තමයි සඳහන් වෙන්නේ. නගරයේ ඇතැම් වෙළඳසැල් වලින් වෙනත් භාණ්ඩ ලබා ගන්න පාරිභෝගිකයන්ට පමණක් එක් අයෙකුට කිලෝවක් රුපියල් 300 බැගින් සහල් කිලෝ 5ක් ලබා දෙන බව තමයි ප්‍රකාශ වෙන්නේ. මිල්ලනිය අඟුරු වාතට පොල් කඩන මුවාවෙන් නිවෙස කොල්ල කාලා මේ එකක් පමණයි මේ විදිහට මේ වාර්තාව කරලා තියෙන්නේ. නමුත් මේ දවස්වල ඉතාමත් ශීඝ්‍රයෙන් මලංකොල්ල කෑම් හොරකම් කිරීම සිදු වෙනවා. පහුගිය දවස්වල අපි දැක්කේ දකින්න ලැබුණේ කුඩු භාවිතා කරන මිනිස්සු මද්ද්‍රව්‍ය භාවිතා කරන අය කරන දේවල් තමයි පසුගිය කාල සීමාවලදී අපි ඇහුවේ දැක්කේ හුඟක් වෙලාවට.
එහෙම නැත්නම් සංවිධානාත්මක මංකොල්ල කැම් දැන් දකින්නේ හාල් ටිකක් පරිප්පු ටිකක් ගෙනියන කාන්තාවගෙන් පවා ඒවා හොරකම් කරගත්තා කියලා ඊයේ දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා වෙලා තිබුණා. හුඟක් අය බඩගින්නට දැන් හොරකම් කරන්න පටන් ගන්න තිබෙනවා. මේ දේවල් වළකින්න නම් ජනතාවට සහන ලබා දෙන්නට ඕන. ඒ සඳහා නිවැරදිම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම රටේ තත්ත්වය මීට වඩා බොහොම අගාධයකට එහෙම නැත්නම් මේ වගේ වෙන වාර්තාවන් හොරකම් කිරීම පිළිබඳ වෙන වාර්තාවන් අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඉතිහාසයේ නොවිරු විදිහට. ඒක නිසා ජනතාවගේ පැත්තෙන් හුඟක් දේවල් කරන්න තිබෙනවා කියන කාරණාව තමයි අපිට කියන්න තිබෙන්නේ. අපි සූදානම් වෙනවා තවත් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්නට. ඒ අනුව අපි සූදානම් වෙනවා අද දවසේදී පුවත්පත්වල තිබෙන කාටූන් සඳහා මේ වෙලාවේදී ඔබේ අවධානය රැගෙන යන්නට. අද දවසේදී දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා Facebook කාටූනය. වැඩිය ගමන් බිමන් නොගිහින් දෙවේලක් කාලා අර පිරිමැස්වෙන් ඉන්න කියලා අගමැති රනිල් උපදෙස් දීලා. එතුමන්ට පින් සිද්ධ වෙනවා බං. අඩුවට තිබුණේ අපිට උපදෙස් විතරයි. අඩුවට තිබිලා තියෙන්නේ දැන් උපදෙස් විතරයි. ඒ ටික දෙනවට පින් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ අග්‍රාමාත්‍යවරයාට. ඕකයි තත්ත්වයේ කවි පන්තියටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. තව සති දෙකක් දුරයයි ඉන් දෙන හීන අගමැති කියන විට හැඟුමින් අඩමාන හොය හොය ඩොලර් නැව් එනකන් බඩගාන කංචන ඉන්නවා ඇද කරගෙන මූණ කංචන මූණ ඇද කරගෙන ඉන්නකොට පෝලින් නම් තවත් දිගින් දිගට ඇදෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටූනයටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අගමැතිතුමා කතා කරනකොට ගොඩ හේවට මතක් වෙන්නේ බැඳුම් කර වංචාවයි හම්බන්තොට විකිණීමයිලු. ජනාධිපතිතුමා කතා කරනකොට කියලා අහනවා. සීනි බදු වංචාවයි තෙල් ටැංකි විකිණීමයි වෙන්නේ නැති කියලා තමයි කියන්නේ. අපි යනවා ආතාපේ කවි පන්තියට. ආතාද මොනවද කියන්නේ? හොඳ කතාවක් කියලා ඇති අදත්. මහ බැංකුවේ අධිපති ජනපතිට හොරෙන් අස්කර වන්න තියෙනවා යයි කුමන්ත්‍රණ නොඑක් සමිති කියනා විට ලිපි ලියලා ආතා අපේ කීවා හොඳ කතාවක් නැති දේ කබ්‍රාල් මව පෙන්නාලා තනතුර හැර ගියේ රට බිම අන්නාලා නන්දලාල් ඇත හැකියාව පෙන්නාලා තේරුම් ගත යුතුය රට කරන උන්දලා. ඔව් රට කරන උන්දලා තේරුම් ගන්න ඕන බලන්න ඕන ඒ අනුව කටයුතු කරන්න ඕන කියන එක තමයි අපිත් කියන්නේ. බෙම්පියා කාටුනේටයි දැන් අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ. දැන් නම් පාර්ලිමේන්තුවට ගිහිල්ලත් වැඩක් නෑ බෙම්පියෝ කියලා කියනවා. ඇයි දේශපාලකතුමා 21කට අත උස්සන්න වෙයි කියලාද කියලා අහනවා. නෑ බං කැන්ටිමේ කෑම ගාස්තු වැඩි කරන්න යනවා කියලා තමයි ඔළුවෙත් අත ගහගෙන කියන්නේ අපේ ජනතා නියෝජිතෙක්. ඒගොල්ලන්ට හරියට දැනනවා ඉතින් ඔය වගේ දේවල් නේද? පාර්ලිමේන්තුවේ කෑම වල මිලි ඉහළම වගේ දේවල්. මිනිස්සුන්ට තියෙන්නේ තුන් වේල කන්න නෙමෙයි දෙවේලක් කන්නේ කොහොමද සහ එක වේලක් කන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි හුඟක් තැන්වල දැන් උද්ගත වෙලා තියෙන්නේ. මම බිම පුවත්පතේ දැන් අපි අවධානය යොමු කරන්නේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ මොනවද කියන්නේ අද දවසේදී. ජනාධිපති කියනවා മന്ത്രിයාට කොස්දෙල් මඤ්ඤොක්කා දෙන්නලු. හා ඒකත් එයාලට අපිට මොනවද නේද? දවසේ පද 4ටයි දැන් අපි යන්නේ. ඉන්ධන ගැටලුවයි මග ඇන හිටින ලෙඩයි වැඩි කල බස් ගාස්තු වෙනුත් ගැටලු ගොඩයි ඒ මැද ඇමති බන්දුල මැති සබය හඬයි දුම්රිය ගාස්තුවටත් වින කටින හැඩයි. අඩුවටම තිබුණු ගාස්තුව දුම්රිය ගාස්තුව ඔන්න ඒකටත් වෙන කැටලා. ඡායාරූප මේ කාටුන් එකක් තියෙනවද දවසේදී අග්‍රාමාත්‍යවරයා වගේ කෙනෙක් මල්ලක් අල්ලගෙන ඉන්නවා. පෙට්ටියක් තියෙනවා ස්වාධීන කියලා තමයි ඒකේ ගහලා තියෙන්නේ. පෙට්ටිය උඩින් දෙන්නෙක් පයින්නවා පේනවා එක්කෙනෙක් සර මැදලා අනිත් එක්කෙනා කලිස මැදලා. පෙට්ටියට යටින් තවත් විවර කරපු කොටසක් තියෙනවා. එතනින් මල්ලක් අල්ලගෙන ඉන්නවා අග්‍රාමාත්‍යවරයා. ඒ මව්බිම පුවත්පතේ. දිනමින පුවත්පතේ දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අංචනගේ කාටුන්. දරලි භාවිතයෙන් ආයුෂ වැඩි වෙනවා කියලා සරත් වීරසේකර කියලා තියෙනවා. ඊයේ කියපු කතන්දරේ. උන්නහෙලත් හොයාගන්න දේවල්. ඔය බලන්නකො ඉතින් හොයාගන්න දේවල් මේ වෙලාවේ නේද? දරලි භාවිතා කරපුවාම සෞඛ්‍යයට හොඳයි කියලා තමයි එතුමා ඊයේ කිව්වේ. අපි දැන් සූදානම් වෙනවා තවත් කාටුන් එකකට අවධානය යොමු කරන්න. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත රනිල් අගමැති උනේ තමන් අගමැතිකම බාර නොගන්න හින්දා කියලා සරත් ෆොන්සේකා කියනවානේ බං.
කියලා කියනවා. බලාගෙන ගියපුවාම සජීව ඇතුලේ තවත් ආසයි බයයි පොරවල් ඉඳලා නිසල් කියලා කියනවා. එක්කෙනෙක් නෙමෙයි නේද? තවත් කට්ටිය ඉන්නවද කියලා අපිට දැන් පේනවා ඒ කියන කතාත් එක්ක. තව කාටුන් එකක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා තව මදි කියලා කියනවා. පුරවැසියාගේ බඩ පටියෙන් තවත් තද කරනවා. හුස්ම ගන්න බැරි තත්වයටම තද වෙලා තියෙන තවත් මදි කියලා තමයි කියන්නේ. කියලා වැඩක් නැහැ කාටුනේ අංජන ඉන්ද්‍රජිත්ගේ සහල් පාලන මිලෙහි වෙනසක් නැහැ කියලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන්නේ. හරි පාලන මිලයි සහල් මිලයි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා කියනවා. පාලන මිලයි සහල් මිලයි අතරේ සම්බන්ධයක් නැහැ කියලා තමයි කියන්නේ ඒ විදිහට අද දවසේදී දිනමින පුවත්පතේ. අපි යන්න සූදානම් වෙනවා තවත් පුවත්පතක තොරතුරු ඔබට කියන්නට කාටුන් වල අද පුවත්පත විද්වත්තු ඇවිත් ටීවී එකේ කොස් වහල්ල කන හැටි කියලා දෙනවා කියලා කියනවා. ඇයි දැන් වංශ කබල් ගාන එක නවත්තලාද? මිනිස්සු අහන ප්‍රශ්න. දැන් වංශ කබල් ගාන එක නවත්තලාද? ඩොක් ටොක් වලටයි අපි යන්න සූදානම් වෙන්නේ. ප්‍රියන්ති පෙරේරාගේ දරලි භාවිතයෙන් ආයුෂ වැඩි වෙනවා කියලා පොලිටික් එක කියන්නේ. ඊළඟට කියයි දන්නේ නැහැ තනකොළ කෑවාම ආයුෂ වැඩි වෙනවා. බක්කි කරත්තෙන් ගියපුවාම හෙළ සංස්කෘතිය රැකෙනවා කියලා. කියන්න බෑ ඉතින් ඉස්සරහට. එහෙම දේවලුත් කියන්න පුළුවන්. ඒ වගේ අය. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේටයි දැන් අපි යන්නේ. බැසිල්ගේ අයවැයෙන් අර්බුදයක් ඇති වුණා කියලා බන්දුල කියනවා. එතකොට මොළ 7ක් තියෙනවා කියලා කිව්වේ මොලේ කලඳක්වත් නැති අයද කියලායි අහන්නේ. ඒ අතරතුරේදී තිස්ස හේවා විස්සගේ හිනාවැස්සක් තියෙනවා. මන්ත්‍රීන්ට කොස්දෙල් මඤ්ඤොක්කා දෙන්න කියලා ජනාධිපතිවරයා වගේ කෙනෙක් කියනවා. ඇයි තනකොළ පුන්නක්කු ඒවත් දෙමුකෝ කියලා කියනවා රටේ ජනතාව. සුවාරිස් කාටුනේ දාස හපුවලානගේ ජනාධිපතිතුමා සම්පූර්ණ කාලයම ඉන්නවලු. එතකොට ඔබතුමා කියලා අහනවා. මේ අහන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන්. අහන්නේ රටේ ජනතාව. මට උන්නත් 1000යි මලත් 1000යි. එහෙම තමයි එතුමා කියන්නේ. අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේම ලංකාදීප 2 පුවත්පතේ තිබෙන කාරණාවකට. පලාමල්ල ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදී තලිබාන්වරු එරටේ ගුවන් තොටුපොළ පෞද්ගලික අංශයට දෙන්න යනවලු කියලා ඔන්න ජනතා නියෝජිතෙක් කියනවා. එතකොට ඒකට උත්තරයක් දෙනවා මෙහෙම. ඒකට අපේ රටේ ගොන්බාන්වරු මේ රටේ කෝටි ගණන් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දෙනවට විරුද්ධයි. ඒ බරත් දුප්පතාටම පවරනවා කියලා තමයි කියන්නේ. ඒ ලංකාදීප පුවත්පතේ අපි අරුණ පුවත්පතටයි යන්න සූදානම් වෙන්නේ. අරුණ පුවත්පතේ හුරේරා කාටුන් එක සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් ලංකාවේ තියෙනවා කියලා අමරවීර කියනවා. වේල් දෙක කෑවොත්ද තුන් වේල කෑවොත්ද? හරියටම දැනගෙන තමයි කන්න වෙන්නේ. නැත්නම් එහෙම ඔය කියන දවස් වෙනකන් සහල් තියේදී කියලා ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි අවසාන වශයෙන් ගපිරිගේ කවියට තමයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අරුණ පුවත්පතේ ආයුෂ වැඩිවීම සහ දර තමයි අද දවසේ තේමාව. දර භාවිත කළොත් ආයුෂ වැඩිය ගෑස් වගේ නෙවෙයි ඒකෙන් ලෙඩ අඩුය. සරත් මැතිඳු පවසන්නේ හිටගෙනය දරත් ගණන් අපි යනකොට කොට උඩය. ආයුෂ වැඩි කරන්නට මෙහි මිනිසුන්නේ එතුමලා කැප වෙලා ඇති වග තේරෙන්නේ නැති හින්දා ගෑස් පෝලිම් දික් වෙන්නේ දියවන්නාවේ දරමඩුවක් හදපන්නේ. දියවන්නාවේ දරමඩුවක් හදන්න කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමුගන්නා මොහොතේ ලංකාදීප පුවත්පතේ තියෙනවා එක වාර්තාවක්. ඒකත් ඔබට කියලාම ගියොත් වටේ කියලා මට හිතෙනවා. ටයර් මිල WV ප්‍රවාහනයත් කොට උඩ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ කියන්නේ ටයර් වල මිලත් ඉහළ යනවා කියන්නේ වාහන වලට ගෙවිච්ච ටයර් පාවිච්චිය වැඩි වෙනවා කියන එක. වාහනවල ගමන් කරන්නේ මිනිස්සු මේ ටයර් දාන්නේ වාහන වලට. වාහන ඇතුලේ ඉන්නේ මිනිස්සු. වාහන උඩ යන්නේ මිනිස්සු. එතකොට මිනිස්සුන්ගේ ජීවිත තමයි අවධානයට ලක් වෙන්නේ. ඒක නිසා මිනිස් ජීවිත ආරක්ෂා කරගන්නට
කටයුතු කරන්නටත් ඕන කියන කාරණාවත් අපි මතක් කරමින් අද දවසේ ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. හෙටත් උදෑසන 6:30ට අපි සූදානම් වෙනවා සියත පත්තරේ සමගින් ඔබ මුණ ගැහෙන්නට. අද දවස පුරාම සියත ඔබට වටින හුඟක් දේ සූදානම් කරලා තිබෙනවා. සියත සමගින් රැඳෙන්න ආරාධනා කරමින් අපි අදට ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.